කියන නමේ අපි දිග නම ගත්තොත් නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණ වෙනුවෙන් ජනතා එකමුතුව කියන අදහස තමයි මේකේ ගැබ් වෙන්නේ. ඉතින් ඒක ඉංග්‍රීසියෙන් People Action for Free and Fair Elections කියන නම තමයි පැක්ෆල්. නමුත් මම හිතන්නේ දැන් අපි ඒක බ්‍රෑන්ඩ් නේම් එක හැටියට පැක්ෆල් කිව්වොත් තමයි මිනිස්සු දාන්න තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේක 1987 තමයි මුලින්ම නිල වශයෙන් මේ නිරීක්ෂණ සංවිධානයක් හැටියට කටයුතු නිල වශයෙන් ආරම්භ වෙන්නේ. හැබැයි මම හිතන්නේ මේකේ වස්තු බීජය නැත්නම් ආරම්භය 1982 ජනමත විචාරණය දක්වා දිව යනවා. මොකද මේ 80 දශකයේ මුල් භාගයේ තිබිච්ච මැතිවරණවල තිබුණු දූෂිතභාවය දැකපු කණ්ඩායම් තමයි මේ පැෆල් වගේ නිරීක්ෂණ සංවිධානයක් නිරීක්ෂණ ආයතනයක් ඒ නමින් නොවුනට අපි පුරවැසියෝ හැටියට මේ තත්ත්වය වළක්වා ගන්න වැඩ කරන්න ඕනේ කියලා කල්පනා කරපු ආචාර්ය ගොට්‍රි ගුණතිලක ඒ වගේම තිස්ස බාලසූරිය පියතුමා ඒ වගේම ආචාර්ය ඒ.ටී.ආර්. රත්න මේ අය එකතු වෙලා සිවිල් වැඩපිළිවෙලක් හැටියට පුරවැසියාගේ වැඩපිළිවෙලක් හැටියට ආරම්භ වෙච්ච එකක් තමයි දැන් මේ වෙනකොට අවුරුදු 35ක් විතර ගොඩ නැගිලා නිරීක්ෂණ සංවිධානයක් හැටියට සමාජ කතිකාවට අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔබතුමා කිව්වා අපිට 82 ජනමත විචාරණය මතක් කරා. ඒ වගේම මම කියන්නම් වයඹ මැතිවරණේ අපි බොහොම විවේචනයට භාජනය වුණු පළාත් සභා මැතිවරණේ වගේ දේවල් නිසා ඒ වකවානුවේ තිබ්බ ඒ තත්වයක් තාමත් ඒ විදිහටද තියෙන්නේ? ඒකද නිරීක්ෂකින්ගේ කාර්යභාරයක් ඕන වෙලා තියෙන්නේ? මම හිතන්නේ ඒ තත්ත්වය දැන් හුඟක් දුරට වෙනස් වෙලා තියෙනවා. දැන් ඔබට මතක ඇති අපි අවුරුදු 10ක් ආපස්සට බැලුවොත් සාමාන්‍ය මැතිවරණයකදී මනුෂ්‍ය ඝාතනයක් කියන එක සාමාන්‍ය තත්ත්වයක්. දැන් අපිට මතකයි 2001 මගේ මතකයේ හැටියට 1 හෝ 3 උඩතල වෙන්න එක තැන මනුෂ්‍යෝ 7 දෙනෙක් ඝාතනය කළා. එතකොට සෑම මැතිවරණයකදීම බෝම්බ ගහනවා කියන එක සාමාන්‍ය දෙයක්. කාර්යාලවල වලට පහර දෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ගිනිඅවි භාවිතා කරනවා කියන එක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය මැතිවරණයකදී කීප දෙනෙක් මිය යනවා කියන්නේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී ගැටුම් ඇති වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබුණා. හැබැයි දැන් පහුගිය මැතිවරණ ගණනාවක් අපි ආපස්සට හැරලා බැලුවොත් මේ තත්ත්වයේ සාධනීයව වෙනස් වෙමින් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේක 1982 අපි කියපු ජනමත විචාරණය ඊළඟට යාපන නගර සභා ඊළඟට අපි මම හිතන්නේ ප්‍රසිද්ධම අතන පැෆල් සංවිධානයේ කාර්යභාරයේ ප්‍රමුඛවම මතුවෙච්ච මැතිවරණයක් තමයි 1997 වයඹ ඒක මංකොල්ලේ කියලා කියන්නේ. ඒ මැතිවරණය. ඒතර ඒ තත්ත්වයන් මේ වෙනකොට යම් ප්‍රමාණයකට සැලකිය යුතු ප්‍රමාණයකට සාධනීය තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒක මේ රටේ ජනතාව ලැබපු පුරවැසියෝ හැටියට අපි ලැබපු ජයග්‍රහණයක්. ඉතින් ඒවට මම කියන්නේ ඒවා කොහොම මේ පැෆල් සංවිධානය නිසා වෙච්ච දේවල් කියලා. හැබැයි පැෆල් සංවිධානයත් ඒකට සාධනීය මැදිහත් වීමක් කරලා තියෙනවා. මැතිවරණ කොමිසම, ඒක පොලිසිය, දේශපාලන පක්ෂ, මාධ්‍ය ආයතන ඔබ වගේ අය මේ කාරණා පිළිබඳව රට තුළ ඇති කරපු සංවාදවල ප්‍රතිඵලයක් හැටියට මේ දේශපාලන සංස්කෘතියේ යම් සාධනීය වෙනසක් අපි දැන් ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපිට සතුටු වෙන්න පුළුවන්. ඔව් දැන් ශ්‍රී ලංකාව තුළ තවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා. මේ ඔබතුමා ඔය කියපු දැන් සාධනීයව මේක හොඳයි කියන තත්වයට හේතුව ඡන්දදායකයන්ගේ හික්මීමක්ද එහෙම නැත්නම් දේශපාලඥයන්ගේ හික්මීමක්ද? මම හිතන්නේ ඒ දෙකම අපිට ගන්න පුළුවන්. හැබැයි ඊට අමතරව නිරීක්ෂණ සංවිධානවල මැදිහත් වීම, නීතිය බලාත්මක වීම, මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වීම මේ ඔක්කොම අපිට එකට ගන්න පුළුවන්. දැන් මම උදාහරණයකට කිව්වොත් දැන් 2006 වෙනකම් මේ රටේ මැතිවරණවලදී හොල් ඡන්ද දානවා කියන එක සාමාන්‍ය දෙයක්. ධර්මශ්‍රී ඔබට මතකද දන්නේ නැහැ දැන් බණ්ඩාරනායක මහත්මයා රටේ ප්‍රධාන දේශපාලන පවුල අනුර බණ්ඩාරනායක මහත්තයා ඡන්ද පොලට යනකොට ඡන්දය වෙන කෙනෙක් පාවිච්චි කරලා තිබුණා. හෙක්ටර් කොබ්බෑකඩුව මහත්තයා යනකොට ඡන්දය පාවිච්චි කරලා තිබුණා. ඒක 2006ට පෙර අතීතයේ ඕක තමයි. ඒකට ඒගොල්ලෝ රටේ හැමෝම දන්න චරිත. හැබැයි තමන් ඡන්ද පොලට යනකොට ඔහු ජනාධිපති අපේක්ෂකව හැටියට ඡන්ද පොලට යනකොට ඔහුගේ ඡන්දය පාවිච්චි කරලා තිබුණා. ඒතර මේවා අපි 2006 අවුරුද්දේ පැෆල් සංවිධානය 2006ත් ඊට පස්සේ 2008ත් අවස්ථා දෙකකදී මොකද 2006 පළාත් පාලන මැතිවරණයේදී අපි අධිකරණයට ගිහිල්ලා කිව්වා කිසියම් වූ අනන්‍යතා පත්‍රයක් මේ ප්‍රශ්නේ නිසාම කිසියම් වූ අනන්‍යතා පත්‍රයක් අනිවාර්ය කරන්න ඕන කියලා මැතිවරණයට. එතකොට එවකට දයන්සානායක මහත්තයා මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී හැටියට හිටියා. ඒ වගේම ධර්මදාස මහත්තයා බුද්ධිලි ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී හැටියට මම මේ නම් කියන්නේ අතරම එයාගේ සහාය නොතිබුණා නම්
අපිට ඒ වෙලාවේ අපේ ඉල්ලීම ජයග්‍රහණය කරගන්න බැරි වෙනවා. ඒකට ඒ අය උසාවියට ඇවිල්ලා කිව්වා අපි කිසිම කෙනෙක්ගේ ඡන්ද අයිතිය අහිමි වෙන්න දෙන්නේ නැහැ හැඳුනුම්පත අනිවාර්ය කිරීම හරහා කියලා වුන් පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව අනුව අධිකරණයේ එකඟතාවයක් දුන්නා කිසියම් වූ නිල අනන්‍යතා ලේඛනයක් ඡන්දේ පාවිච්චි කිරීම සඳහා අනිවාර්ය කරන්න. කියන්නේ හැඳුනුම්පත නැති වුණත් කමන්නේ වෙන වගකිය යුතු හැඳුනුම්පත. ඊට පස්සේ 2008 වෙනකොට නැවත පළාත් සභා මැතිවරණය ආවා. පළාත් සභා මැතිවරණකොට දයන්සානායක මහත්මයා කිව්වා රෝහණ පළාත් පාලනයට කරපු ක්‍රමය පළාත් සභාවට ගේන්න බෑ. මොකද එක නියෝගයයි තියෙන්නේ. එක එකඟතාවයයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් ද නැවත වරක් අධිකරණයට යන්න කියලා. ඒතර අපි 2008 නැවත අධිකරණයට ගියා. ගිහිලා එම තීන්දුවම ලබා ගත්තා. ඔන්න එතකොට මැතිවරණ දෙපාර්තමේන්තුව කිව්වා රයිට් දැන් අපිට අධිකරණ එකඟතා දෙකක් තියෙනවා. අතර මේවා නියෝග නෙමෙයි එකඟතා. දෙකක් තියෙනවා. දැන් මට පුළුවන් සෑම මැතිවරණයකටම අනන්‍යතා පත්‍රයක් අනිවාර්ය කරන්න කියලා. ඒ අනුව 2008න් පස්සේ දැන් සෑම මැතිවරණයකදීම මැතිවරණ කොමිසම හැඳුනුම්පත් වර්ග 6ක් සඳහන් කරනවා. අතර මේ 6ම රටේ මොකක් හෝ නීතියක් යටතේ නිකුත් කරන හැඳුනුම්පත්. රියදුරු බලපත්‍රය, වළංගු රියදුරු බලපත්‍රය, වළංගු විදේශ ගමන් බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත, භික්ෂු හැඳුනුම්පත, ඒ වගේම ජාතික හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත සහ නැත්නම් తాවකාලික හැඳුනුම්පත. ඒ කියන්නේ කවුද ග්‍රාම සේවක නිලධාරීවරයා විසින් නිකුත් කරන එකක්ද? తాවකාලික හැඳුනුම්පතත් ඇත්තටම මුල් අවස්ථාවේදී ග්‍රාම නිලධාරීවරයා නිකුත් කරන එක තමයි පාවිච්චි කළේ. හැබැයි අපිට මතකයි නැගෙනහිර මැතිවරණයේදී ඒ පළාත් සභා මැතිවරණයේදීම එකම පුජ්‍යලයාට ග්‍රාම නිලධාරීවරු තැන් කීපයකින්ම මේ හැඳුනුම්පත් නිකුත් කරලා තිබුණා. අන්තිමට මැතිවරණ කොමිසම කිව්වා ග්‍රාම නිලධාරීවරයාට නිකුත් කරන්න පුළුවන්. හැබැයි ඒ හැම හැඳුනුම්පතක්ම දිස්ත්‍රික්කයේ සහකාර කොමසාරිස්වරයාගේ අස්සන තියෙන්න ඕනේ කියලා. ඒ අනුව ඒක සීමා කළා. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට බොරුවට හැඳුනුම්පත් නිකුත් කිරීම අපි මැතිවරණ කොමිසම නැවැත්තුවා. මම කියන්නේ කී ධර්මශ්‍රී ඒකෙන් පස්සේ රටේ අර හොරචන්ද දානවා කියන එක සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒක විශාල ජයග්‍රහණයක්. ඒ වගේම මතක් කරන්න ඕනේ දැන් ඔබ සඳහන් කළ තවත් නිරීක්ෂණ සංවිධාන CMEV ආයතනය ලංකාවේ පිළිගත් ආයතන දෙකයි තියෙන්නේ. මැතිවරණ කොමිසම සභාව, ප්‍රැක්ටිකල් සංවිධානය සහ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ඒ අය දාපු නඩුවකින් තමයි මැතිවරණ කොමිසමට අර්ජුන පරාක්‍රම මහත්මයා මගේ මතකයේ හැටියට ඔහු විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ හිටපු කෙනෙක්. ඔහු දාපු නඩුවක ප්‍රතිඵලයක් හැටියට CMEV හැටියට තමයි අතට මේක ඒගොල්ලන්ගේ මැතිවරණ ආම් එක හැටියට කරපු නඩුවක්. ඡන්ද මධ්‍යස්ථාන අවලංගු කරන්න මැතිවරණ කොමිසමට බලය ලැබුණේ. එතකොට දැන් අපිට මතකයි 2010 මේ මහනුවර දිස්ත්‍රික්කේ විතරක් නාවල පිටේ ඡන්ද මධ්‍යස්ථාන 37ක් අවලංගු කළා. මොකද ඡන්ද නිලධාරීන් පළව හැරලා එතකොට ඡන්ද පොළට එන මිනිස්සු පළව හැරලා මැතිවරණයක් අවලංගු කරන්න කාරණා කීපයක් තියෙනවා. ඉතින් ඒවට අනුගතව මැතිවරණ කොමිසමට ඉඩ ලැබුණා ඡන්ද මධ්‍යස්ථානයක් අවලංගු කරන්න නැවත අලුත් ඡන්දයක් තියන්න. එතකොට මම කියන්න උත්සාහ කළේ දැන් මේ වෙනස්කම් උනේ එක පැත්තකින් මෙවැනි නීතිමය මැදිහත් වීම හරහා. ඒ වගේම පොලිස් කොමිසම ක්‍රියාත්මක වීමත් එක්ක පොලිසිය යම් ස්වාධීන භාවයකට අපිට ඇවිල්ලා තියෙනවා. දැන් මැතිවරණ දෙපාර්තමේන්තුව උනා දෙපාර්තමේන්තුව සහ කොමිසම කියලා ලොකු වෙනසක් නැහැ. ඇත්තටම ඔවුන් මධ්‍යස්ථව හැකිතාක් දුරට ක්‍රියා කරන්න එදා සිටම උන්ගේ උත්සාහය තියෙනවා. අනිත් පැත්තට ඇත්තටම ඡන්දදායකව දැනුවත් වෙලක් තියෙනවා. දැන් මේකේ තවත් දේවල් තියෙනවා ධර්මශ්‍රී ඇත්තට දැන් මේ අපි පුංචි කාලේ ඔබට මතක ඇති ගම්වල මිනිස්සු අපේක්ෂකයෝ නොදැන පෝස්ටර් ගැහුවා. තමන්ගේ ගෙදර කටවුට් එකක් ගැහුවා. ගමේ පක්ෂ වලින් කාර්යාල දැම්මා. ඒවා අපේක්ෂකව දැනගෙන හිටියේ නෑ. පක්ෂ වලට කාඩර් එකක් හිටියා. එතකොට ඒ කාඩර් එක තමන්ගේ മന്ത്രിවරයා වෙනුවෙන් නිකන් දිවි දෙන තත්වයක හිටියේ. එවැනි බැඳීමක් ලැබියාවක් වුණ අතර තිබුණා. එතකොට മന്ത്രിවරයා සහ ඡන්දදායකයා අතරත් එහෙම බැඳීමක් ලැබියාවක් තිබුණා. හැබැයි දැන් පහුගිය කාලේ පහුගිය අවුරුදු 10ක් 15ක් ආපස්සට හැරලා බැලුවාම එහෙම ඡන්දදායකයා සහ දේශපාලඥයා අතර බැඳීමක් නැහැ. දැන් මම මෙහෙම කිව්වොත් දැන් තියෙන්නේ ඡන්දදායකයාට අඳුන්වලා දෙනවා ඡන්දෙ ඉදිරිපත් වෙන්නේ කවුද කියලා. හරියට හරි. මම කියන්න ගියේ ඕකම තමයි. එතකොට අර බැඳීම සහ කාඩරරු නැතිවීම හරහා දැන් කාඩරරු ඉන්න කාලේ රැයට පොඩි අඩියක් ගහලා මිනිස්සු ගිහිල්ලා තමන්ගේ മന്ത്രിවරයා වෙනුවෙන් පෝස්ටර් ගැහුවා. කටවුට් ගැහුවා. മന്ത്രിතුමා දන්නෙත් නැහැ. හැබැයි දැන් මිනිස්සු ටික දැනුවත් වෙලා මිනිස්සු කල්පනා කරනවා අපේ മന്ത്രിතුමා තීරීපත් වුණාට පස්සේ පාර්ලිමේන්තුවට යනවා. ඔහු කොළඹ නවතිනවා.
එහෙම නැත්නම් ඔහුගේ සහ පවුලේ සුඛ විහරණය තමයි කටයුතු කරන්නේ. ඡන්දදායකයත් එක්ක අර කලින් තිබිච්ච බැඳීම මම කියන්නේ හැම മന്ത്രിවරයම එහෙමයි කියලා. නමුත් පොදු ආකල්පයක් බවට එහෙමපත් වුණා. එතකොට අර මිනිස්සු දිවි හිමියෙන් මැතිවරණ වෙලාවේදී අර ගැටුම් වලට ගිහිල්ලා පෝස්ටර් කටවුට් ගහලා ප්‍රචණ්ඩව හැසිරලා තමන්ගේ മന്ത്രിවරයා මේ ජයග්‍රහණය කරන්න උත්සාහ කරපු කණ්ඩායම දැන් පක්ෂවලට නැහැ. අද පක්ෂවලට වෙලා තියෙන්නේ තමන්ගේ පෝලිං ඒජන්ට්ස්ලා හැටියට පත් කරන්නත් ඒගොල්ලන්ට දීමනාවක් දෙන්න ඕනේ, කෑම දෙන්න ඕනේ, රැස්වීමකට යන කෑම පැකට් එක දෙන්න ඕනේ, අරක්කු භාගයක් දෙන්න ඕනේ, බස් එක දෙන්න ඕනේ. දැන් අර ඒ ස්වභාවය වෙනස් වෙලා තියෙනවා. ඒතකොට ඒකත් මේ ප්‍රචණ්ඩත්වයේ අඩුවීම සඳහා එක පැත්තකින් මේ වෙනසක් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් තාක්ෂණය වෙනස් වීම. දැන් මැතිවරණ ඉතිහාසය බලනකොට රූපවාහිනී මාධ්‍ය මේ තරමට තිබුණේ නැහැ. එතකොට මිනිස්සු අර කටවුට් එක පෝස්ටරේ රැස්වීම තමයි ප්‍රධාන ප්‍රචාරක මාධ්‍ය වෙන්නේ. එතකොට රූපවාහිනී මාධ්‍ය ආපුවම මේක තව ටිකක් වෙනස් වුණා. ඊට පස්සේ ගුවන් විදුලියත් එක්ක පුවත්පත් එක්ක දැන් අද සමාජ මාධ්‍ය ඉදිරියටම ඇවිල්ලා තියෙනවා. එතකොට අර ගැටෙන්න තිබිච්ච අවස්ථාවල් ප්‍රචාරණය මාධ්‍ය හරහා යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඉතින් මේක ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ ගණනාවක ඇතිවෙච්ච සමාජයේ වෙනසක් සහ මිනිස්සුත් යම් ප්‍රමාණයකට දැනුවත් වෙන්න මේ ගැටුම්කාරී තත්ත්වයන් යම් ප්‍රමාණයකට පාලනය වෙමින් තියෙනවා. දැන් තව එක කාරණයක් ඔකට බලපාන්න ඇති කියලා මට හිතෙනවා. උතුමයිකට එකගද මන් දන්නේ. ආසන ක්‍රමයට තමයි ඉස්සර අපි දන්නේ. අපේ ආසනේ නම් මේ മന്ത്രിවරයා තමයි අපෙන් ඡන්දෙ ඉල්ලන්නේ කියලා. හැබැයි දැන් සමානුපාතික ක්‍රමයට ගියපුවාම අපි දන්නවා ආසන වලට වැඩි පිරිසක් ඡන්දෙ ඉල්ලනවා. මනාප පොරයක් තියෙනවා. ඔය කාරණේදිත් ඔක වෙනස් වෙන්න බැරිද? අනිවාර්යයෙන්ම දැන් මනාප ප්‍රමේයත් එක්ක ගැටුම්කාරී තත්ත්වය ඇති වෙන එක යම් ප්‍රමාණයකට වර්ධනය වුණා. හැබැයි අර අපේක්ෂකයා සහ ඡන්දදායකයා අතර තිබිච්ච සමීප සම්බන්ධතාවය මේ ක්‍රමයෙන් නිසා දුරස් වුණා. මොකද දැන් ඔබ සඳහන් කළා වගේ ඉස්සර ඒ ආසනයේ മന്ത്രിවරයා කෙලින්ම නම කියලා අහවල්. ඔව්. රත්නපුරේ කිව්වොත් අපිට මතකයි ශ්‍රී ලංකා නිදහස්පත්ත ගත්තොත් නන්දෙල්ලාවල. ඔව්. එක්සත් ජාතික පක්ෂය කිව්වොත් ජීවි පුංචි නිලමේ. එහෙම අර නමින් කියන්නේ ඒ ආසනෙත් එක්ක තමයි කියන්නේ කලවානට සරත් මුත්තේට්ටුව ගම. එහෙම තමයි ඉස්සර කිව්වේ. එතකොට අනන්‍යතාවයක් එහෙම හැදිලා තිබුණා. එතකොට අපේ മന്ത്രിවරයා කියන එක හැදිලා තිබුණා. එතකොට ඔහුට තමන්ගේ කැම්පේන් එක කරන්න තිබුණේ තමන්ගේ බොහොම පටු කියලාම කියන්න බෑ. නමුත් සාපේක්ෂ දිස්ත්‍රික් එක ගත්තොත් කුඩා භූගෝලීය ප්‍රදේශයක. එතකොට മന്ത്രിවරයා සහ මේ දෙන අතර සම්බන්ධයක් තිබුණා. එතකොට අර සම්බන්ධය නිසා, ඒ ලැබියාව නිසා, මේ මැතිවරණ ව්‍යාපාරය ඒගොල්ලෝ ඒ කොට්ටාසේ අය වැඩි කැපකිරීමක් කළා. නමුත් මනාප ක්‍රමයට පැමිණීමත් එක්ක මුළු දිස්ත්‍රික්කයක් පුරාම අපේක්ෂකයන්ට ප්‍රචාර කටයුතු කරන්න සිද්ධ වුණා. එතකොට අර කුඩා කොටසක තිබිච්ච ලැබැදියාව ලොකු පිරිසක් එක්ක බෙදා හදා ගන්න සිද්ධ වුණා. හැබැයි ඒකත් එක්කම ගැටුම් නිර්මාණය වීමක් තියෙනවා. දැන් මේ මැතිවරණ ගත්තොත් ගැටුම්කාරී තත්ත්වයන් අපිට වාර්තා වෙලා තියෙන ඉතාම අඩු ප්‍රමාණයක්. හැබැයි වාර්තා වෙලා තියෙන ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් එකම පක්ෂ අපේක්ෂක අතර ගැටුම්. මනාප පිළිබඳව ඇතිවෙච්ච ගැටුම්. ඉතින් නමුත් සාපේක්ෂව ගත්තොත් පහුගිය මැතිවරණ අපේ අවුරුදු 10ක් 15ක් 20ක් ආපස්සට හැරිලා බැලුවොත් මම හිතනවා අත අපි ලංකාව ඊටාම සාධනීය තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් අතරම පෝස්ටර් කටවුට් දැන් සමහරු අහනවා දැන් ගිය පාර මැතිවරණ විදේශ නිෂ්කෝත් ආපු අයත් ඇහුවේ දැන් මේ නිකන් ලංකාවනේ යුරෝපයේ රටක ස්වභාවයට දැන් කොළඹ නගරේ ගත්තොත් එහෙම බරපතල මැතිවරණ උණුසුමක් නැහැ. ඉතින් ඒවා ඇත්තටම සාධනීය තත්ත්වයක්. හොඳයි, විරාමයකින් අනතුරු අපි තවදුරටත් සාකච්ඡා කරමු. ඔබ නැවතත් සිටිජ කාලීන සංවාදාත්මක වැඩසටහන සමගින්. හොඳයි, මම ඔබෙන් දැන් අහන්නේ අපි දන්නවා මෙවර මැතිවරණය හරිම විශේෂයි. මොකද හේතුව මේ කොවිඩ් උවදුරත් එක්ක අපිට බලපාලා තියෙන කරුණු කාරණා රැසක් එක්ක තමයි අපිට මේ මැතිවරණේ තියන්න වෙලා තියෙන්නේ. අතමුන් කියනවා මේ මැතිවරණේ තියන්න අවශ්‍ය නැහැ කියලා මේ වෙලාවේ. සමහරුන් කියනවා නෑ මේ මැතිවරණේ තියලා රජය ස්ථාවර ආණ්ඩුවක් හදා ගන්න ඕනේ කියලා. ඒ කෙසේ වෙතත් මං අහන්නේ දැන් මාධ්‍ය උපමාන දාලා තියෙනවා. අපි දන්නවා පෙරේදා නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ආඥා පනත ප්‍රකාශයට පත් කළා. මේ තත්ත්වයට එක්ක මේ මැතිවරණය කොහොම හැසිරෙයිද? මම හිතන්නේ දැන් මම ඉස්සෙල්ලත් සඳහන් කළා වගේ ධර්මශ්‍රී දැන් මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ අතින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම අතින් සාපේක්ෂව සාධනීය තැනක තියෙනවා. මම කියන එකකින් යහපත් කියලා. මේ මැතිවරණයේදීත් රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල අවභාවිතය අපිට වාර්තා වෙනවා. දැන් අදත් එවැනි සිද්ධියක් පොළොන්නරුවෙන් වාර්තා වුණා. එතකොට චතදායකින්ට අල්ලස් දීම
දිගින් දිගටම වාර්තා වෙනවා. දැන් ඒක කොවිඩ් ආරම්භ වෙච්ච වෙලාවේ කොවිඩ් සහනාධාර ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම එක දේශපාලන ධාරාවකට වාසහගත වෙන විදිහට තමයි සිද්ධ වුණේ. ආණ්ඩුවේ දේශපාලන ධාරාවට. දැන් මම එකකින් කියන්නේ දැන් ඕනෑම පාලකයෙක් බලයේ ඉන්නකොට ඒ වෙලාවේ සමාජ ව්‍යසනයක් වෙනවා නම් ඒකට මැදිහත් වීම ජනතාවට ආධාර කිරීම රජයේ වගකීමක්. ඒකට ඒකේ වාසිය ඒ රජයට අවාසිය දෙකම බෙදා ගන්න. ඔව් ඒක හොඳට කළොත් රජයට වාසියක් වෙනවා. ඒක නරකට වුණොත් රජයට අවාසියක් වෙනවා. ඒ නිසා ඒකේ වාසිය අනේක කිසි ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ ඒක අපි කවුරුත් අභියෝග කළ යුතුයි කියලා. නමුත් සංවිධානාත්මකව ඒකේ වාසිය දේශපාලනිකව ගන්න උත්සාහ කරනවා නම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මැතිවරණදී අපි ඒක දැක්කා. පළාත් පාලන නියෝජිතයෝ ඒ රුපියල් 5000 දීමනාවේ බෙදීම සඳහා නිල වශයෙන් ඔවුන් ඒ ආන්දෝලනයට අතුල් කිරීම හරහා. මොකද ඒක ආරම්භයේදී තත්ත්වෙ තිබුණේ නැහැ. ඉතින් ඒ දේවල් එහෙම යම් ප්‍රමාණයකට වෙමින් තිබෙනවා මේ මැතිවරණයේදී. නමුත් දැන් ඔබ අහපු ප්‍රශ්නේ මේ කොවිඩ් තත්ත්වයත් එක්ක දැන් අපිට තියෙන ගැටලුව තමයි දැන් මේ මැතිවරණ දැන් සැලකිය යුතු දුරකට ඇවිල්ලා තියෙනවා. දැන් අවස්ථා ගණනාවකදී කල්දැමීකට ලක් වුණා. මම හිතනවා ඒ වෙලාවේ ගත යුතු තීන්දුව මැතිවරණ කොමිසම ගත්තා කියලා. එහෙම නැත්නම් මේක සමාජ ව්‍යසනයක් බරපතල සමාජ ව්‍යසනයක් වෙන්න තිබුණා ඒ මොහොතේම. දැන් මේවා අපිට කාටවත් හරියටම නිවැරදිව කියන්න බෑ. කෙනෙකුට කියන්න පුළුවන් නෑ ඒ වෙලාවේ මැතිවරණ තිබ්බනම් දැන් අපිට ලොක්ඩවුන් කරන්න තිබුණා. දැන් වෙනකොට මේ පැතිරීම වළක්වන්න තිබුණා කියලා. කෙනෙක් එක්කෙනාට එක විදිහට විග්‍රහ කරන්න පුළුවන්. ඒවා කාටවත් නිශ්චිතව කියන්න පුළුවන් කාරණා නෙමෙයි. නමුත් දැන් මැතිවරණයට තව සති 3ක් වගේ කාලයක් ඇවිල්ලා තියෙනවා. ඒකට දැන් මැතිවරණය පිළිබඳව ආපස්සට යෑම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද මුල් අවස්ථාවේ වුණා නම් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව නැවත කැඳවලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න තිබුණා. මොකද රටක පිලස් 3ක් උඩනේ අපේ යන්නේ. ව්‍යවස්ථාදායකයේ, විධායකයේ සහ අධිකරණය. ඒතකොට දැන් මේක එක පිලර එකක් තමයි අපි මේ තෝරන්න යන්නේ. ඒතකොට මේක නැතුව කාලයක් යන්න බෑ. මොකද ඒකට එක හේතුවක් තමයි මොකද මේක වෙන නියෝජිත ආයතනයක් වගේ නෙමෙයි. ඒක පළාත් සභාව වුණා නම් ප්‍රශ්නයක් නැහැ. දැනුත් අපි පළාත් සභාව නැතුව යනවා. මධ්‍යම රජයේ තියෙනවා. ඒකින්ද පළාත් සභාවේ යන්න පුළුවන්. පළාත් පාලනේ නැති වුණා නම් ඒත් යනවා. දැන් නමුත් අපේ නීති ටික සම්පාදනය කරන්නේ මේගොල්ලෝ. ඊළඟට වැදගත්ම කාරණේ තමයි අපේ මේ මුදල් කළමනාකරණය කරන. ඇත්තටම පාර්ලිමේන්තුව මුදල් කළමනාකරණය කරනවාද කියන ප්‍රශ්නයක් තියෙන එක. මම කියන්නේ තියරිටිකලි ගත්තොත් න්‍යායාත්මකව ගත්තොත් අපේ අයවැය සම්මත කරලා මුදල් ටික අපි වෙනුවෙන් මුදල් ටික පාලනය කිරීම මේගොල්ලෝ කරනවානේ. ඒකට ඒ අය නැතුව ගියොත් කාලයක් දීර්ඝ කාලිනව එක බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී ඒ පාලකයා මහ පාර්ලිමේන්තුව පත් කර ගැනීම අපිට තීරණාත්මක වැදගත්කමක් තියෙනවා. හැබැයි ඒ වගේම තීරණාත්මක වැදගත්කමක් තමයි වැදගත් දෙයක් තමයි අපේ රටේ ජනතාවට COVID-19 වැළඳෙන්නේ නැතුව කොහොමද අපි පවත්වාගන්නේ කියලා. ඒතකොට මේ දෙක අතර ගැටනේ තමයි අපි දැන් මුහුණ දෙමින් තිබෙන්නේ. ඒතකොට අපි කොහොමද මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්නේ? අපේ ඡන්දදායකයට අපේ පුරවැසියට COVID-19 ආසාදනය නොවන ආකාරයට. දැන් මේ ඔබ කියන ඔය නිර්දේශ පරක්කු වෙලා හරි. අතරම අපි සෞඛ්‍ය අමාත්‍යතුමියට දිගින් දිගටම කිව්වා. මේක කරුණාකරලා ගැසට් කරන්න. මොකද මේකට නීතිමය රාමුවක් කරන් දෙන්න. කොහොමුණත් කල් ගිහිල් හරි එමෙතුමියක ගැසට් කරලා. ඒ පරක්කු වීමට සමාජයේ විශාල කතාබහක් ආවා. දේශපාලඥයෝ තුල කතාබහක් ආවා. ඇයි මේක මෙච්චර පරක්කු කරන්න කියන කාරණේ. ඔව් දැන් අපි දැක්ක මාධ්‍යවල මේක ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. එක්තරා උපදේශකවරයෙක් කියලා තිබුණයි කියලා පුවත්පත් වාර්තා කරලා තිබුණා. මැතිවරණයට මේ කොවිඩ් මේ නිර්දේශ ගැසට් කළොත් අපිට ඡන්ද ව්‍යාපාර කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි ඡන්ද ඉවර වුණාම ගැසට් කරමු කියලා. ඒතරම ඡන්ද ඉවර වුණා ගැසට් කරන එකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔව්. මොකද මහ ජනතාව වැඩිපුර ඒකරාශී වෙන්නේ මැතිවරණ කාලය තුල. ඒතර ඒ නිසා අපි දන්නේ නැහැ හරියටම මේ ආණ්ඩුව මේක මෙච්චර ප්‍රමාද කළේ කියලා. ප්‍රමාද කරන්න සාධාරණ හේතුවක් තිබුණේ නැහැ. මොකද මාසයකට ආසන්න කාලයක් තිබුණා මේවා නිර්දේශ මැතිවරණ කොමිසමට දීලා ගැසට් නොකර. ඔව්. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ නිර්දේශ ගැසට් කළත් අපිට දැන් දෛනික වෙන පැමිණිලි ප්‍රමාණය ගත්තොත් නීති විරෝධී ප්‍රචාරණ කටයුතු හැරෙනකොට වැඩිම පැමිණිලි ප්‍රමාණයක් තියෙන සෞඛ්‍ය නිර්දේශ වලට අනුගතව මැතිවරණ ව්‍යාපාරය කරන්නේ නැහැ කියලා. දැන් අපි බැලුවොත් පහුගිය දින කිහිපය තුල මේ නිර්දේශ ගැසට් කරාට පස්සේ දින කිහිපය තුල ප්‍රධාන ධාරාවේ දේශපාලන නායකයෝගේ පුරැස්වීම ආණ්ඩුවේ විපක්ෂයේ මේ සෞඛ්‍ය නිර්දේශ කොතරම් සැලකිලිමත් වුණාද කියලා. දැන් සමහර රැස්වීම් වල අපි දකිනවා මුහුණු ආවරණය දාලා තියෙනවා. ඔව්. හැබැයි සමාජ දුරස්ථකරණය. ඔව් දැන් මේකෙදී මේ නියෝගවල තියෙනවා ප්‍රධාන අපේක්ෂකයාට නම් 500කට වැඩිය අඩු පිරිසක්
සහභාගී වෙන්න ඕනේ, මුඛාවරණ පළදින්න ඕනේ, ජාතික හැඳුනුම්පත් අංක ඒගොල්ලන් ගාව ඒ කියන්නේ ඒ පිළිබඳව ලේඛනයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ විස බීජ නාශක වලින් මේ අත්සෝදලා මේගොල්ලන්ව ගන්න ඕනේ. ඔය ඔබතුමා කියන මීටරේ දුර ඒ වගේ දේවල්. මේක හරි සංකීර්ණයි නේද මේ වැඩි? නෑ දැන් ඔකේ ඔබ කිව්වේ අතන ප්‍රධාන අපේක්ෂකව නෙමෙයි පක්ෂ නායකයෝ යනවා නම් 500කට ඉඩක් දීලා තියෙනවා. දැන් මේ කියන ඒවායින් සමහර ඒවා ප්‍රායෝගික ගැටලු තියෙනවා. දැන් මේ රැස්වීම වලට එන 500ක ලේඛන තියාගන්න පුළුවන්. හැඳුනුම්පත් දෙන්න පුළුවන්. හැඳුනුම්පත් දෙන්න අංක සහ නම දෙන්න මිනිස්සු කැමතිද? ඒ කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට අත්සෝදන්න අවශ්‍ය පහසුකම සලසන්න පුළුවන්ද? දැන් 500කට නම් ලොකු ප්‍රමාණයක් අත්සෝදන උපකරණ තියලා තියන්න ඕනේ. ඒත් මේවා මේගොල්ලෝ තියලා තියනවාද? ඊළඟට අපි දැකපු තවත් දුර්වලකමක් තමයි ළමයි. කුඩා ළමයි රැස්වීම වලට අරගෙන එනවා රූපවාහිනිය ගත්තොත් දෛනිකව අපි දකිනවා. ඒකට මේවා වැළැක්වීම සඳහා යම් සාධනීය මැදිහත් වීමක් දේශපාලන පක්ෂ පැත්තෙන් වෙන්න ඕනේ. දැන් මේක නිරෝධායන නීති ගැසට් කළා හෝ නොකළා තමන්ගේ පාක්ෂිකයාගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලසීම පක්ෂ නායකයාගේ වගකීමක්. අපේක්ෂකයාගේ වගකීමක්. එතකොට යම් පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් තමන්ගේ පාක්ෂිකයාගේ සෞඛ්‍ය නොසලකා හරිනවා නම් ඒ වගේ අය පාර්ලිමේන්තුවට යවන්න ඕනේද කියන ප්‍රශ්නෙත් මතුවෙනවා. ඉතින් දැන් මේක නීතියක් වුණත් නොවුණත් මේවට මේ නිර්දේශ වලට අනුගත වීම ඔබෙත් මගෙත් හැම පුරවැසියෙක්ගේම වගකීම. ඒක දේශපාලනඥයන් විතරක් ඇඟිලි දික් කළා හරියන්නේ නැහැ. ඒක ඡන්දදායකයත් දැනගන්න. රැස්වීමට යන කෙනා දැනගන්න ඕනේ. මගේ සෞඛ්‍ය ආරක්ෂාව මම කොහොමද ඇති කරගන්නේ? මට තව කෙනෙක්ගෙන් බෝ වෙන එක මම කොහොමද වළක්වගන්නේ? ඊට අමතරව ඔහුටත් අමතරව ඔහුගේ අනිත් ප්‍රජාවට. ඒක තමයි. නිවැසියන්ට, ඔහුගේ අසල්වැසියන්ට. තමන් බෝ වෙන එක වළක්ව ගන්නවා වගේම තමන්ගෙන් තව කෙනෙකුට බෝ වීම වැළැක්වීම. එතකොට මේ දෙක පිළිබඳ සෑම පුරවැසියෙකුටම තනි වගකීම් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ දේශපාලන රැස්වීම් වලදී මේවා ගැන මේ නායකයෝ ආදර්ශයක් දෙනවද කියලා. දැන් ජාතික නායකයෝ ආදර්ශයක් දෙන්න ඕනේ. දැන් එහෙම ආදර්ශයක් දෙන බවක් අපිට පේන්නේ. දැන් අද අපිට වාර්තා වුණා පොළොන්නරුවේ එක අපේක්ෂකෙක් සංගීත සංදර්ශනයක් පැවැත්වීමට උත්සාහ කරනවා කියලා. ඒතර සංගීත සංදර්ශන මැතිවරණ නීතියේ තියන්න බෑ කියලා නෑ. හැබැයි සංගීත සංදර්ශනයක් කොහොමද කොවිඩ් නිර්දේශ මේ සෞඛ්‍ය නිර්දේශ වලට අනුගතව රැස්වීම මේ සංගීතයේ තියන්නේ. සංගීතය විවෘතයි. ඒතර ඕනම කෙනෙකුට එන්න පුළුවන්. එතකොට සංගීතය කියන්නේ මිනිස්සු රස විඳිනවා, ඒකත් එක්ක විනෝද වෙනවා, ඒකත් එක්ක ඩාන්ස් කරනවා. එතකොට මේ සමාජ දුරස්ථභාවය මේව ඇතුලේ තියාගන්න පුළුවන්. එතකොට මේ දේශපාලන නායකයෝ, මේ අපේක්ෂකයෝ මේවා සැලසුම් කරද්දී සෞඛ්‍ය නිර්දේශ ගැන, තමන්ගේ පාක්ෂිකයාගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඉතින් මේක බරපතල තත්ත්වයක්. ඉතින් මේ වෙලාවේ මම හිතනවා දැන් ඉදිරි සුමාන දෙක ඇතුලේ ධර්මශ්‍රී සමාජයේ තව තැන් 50කින් 100කින් මතුවුණොත් කොවිඩ් රෝගීන් කොහොමද මැතිවරණය කරන්නේ? ඒතර විශාල අභියෝගයකට මුළු රටම මුහුණ දෙන්න වෙනවා. ඒතකොට පාර්ලිමේන්තුව අපිට නොතියා තවදුරටත් මේක ගෙනියන්න බෑ එක පැත්තකින්. අනිත් පැත්තෙන් විශාල ලෙස කොවිඩ් රෝගීන් හම්බ වෙලා තැන ලොක්ඩවුන් කරන තත්වයකට ආවොත්. එතකොට මැතිවරණ කොමිසමේ වගකීමක් වෙනවා ලොක්ඩවුන් කරලා තිබුණත් මොනවා කරලා තිබුණත් හැම පුරවැසියාටම ඡන්දයි අයිතිය දෙන්නේ. එතකොට නීතියයි ප්‍රායෝගික භාවිතයයි අතර බරපතල ඝට්ටනයක් එන්න පුළුවන්. ඉතින් මේක වළක්ව ගන්න නම් මේ වෙලාවේ දේශපාලන නායකයෝ කල්පනා කරන්න ඕනේ අපි යම් සීමාවක් ඇතුලේ. අපි දන්නවා මේ වෙලාවේ මේ හැම පක්ෂිකම ප්‍රමුඛ වගකීම් ප්‍රමුඛ අපේක්ෂාව තමන්ගේ පක්ෂයට වැඩි මන්ත්‍රීවරු ප්‍රමාණයක් ලබා ගන්න එක. අපේක්ෂකයන්ගේ බලාපොරොත්තුව වැඩි මනාපාරගෙන තමන් කොහොම හරි පාර්ලිමේන්තුවට යන්න. මේ යථාර්ථය අපි දන්නවා. හැබැයි ඒක කරන්න කොවිඩ් පැතිරීම වළක්ව ගත්තේ නැත්නම් ඔය අරමුණු දෙකෙන් එකක්වත් ඉෂ්ට කරගන්න බැරි වෙනවා. ඔව් දැන් ඔය தත්ත්වය ඕකනම් ඔබ කිව්වා මේ උපමාන ගැසට් කරලා දවස් දෙකක් දැන්. මේ දවස් දෙක ඇතුළතත් මේක උල්ලංඝනය කරනවා කියලා මේ தත්ත්වය. ඔබ පාර්ශවයේ මොකද්ද මේකට ගත්ත පියවර දැන් මේ වෙනකොට? ඇත්තටම දැන් අදත් අපි මේක ගැන සාකච්ඡා කළා අපේ නීතිඥ කණ්ඩායමකුත් එක්ක. දැන් මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව අපිට පියවර ගන්න පුළුවන්ද කියලා. දැන් සමහරු කියනවා මේක ගැසට් එකේ බලධාරීන් කවුද කියලා නෑ කියලා. නමුත් අපි මේක මේ සෞඛ්‍ය නිර්දේශයේ විතරක්ම නෙමෙයි ඒකට අදාළ නිරෝධායන පනත් එක්ක තමයි මේක යන්න ඕනේ. දැන් අදත් අපිට මේ හවසත් මම කිව්වේ සංගීත සංදර්ශනයක් පිළිබඳව අපි දැන් සාකච්ඡා කළා මේ පැමිණිලා අපි කාටද දෙන්නේ? මේක මැතිවරණ කොමිසමට දෙනවද? මේක පොලිසියට දෙනවද? නැත්නම් මේක වෙන සෞඛ්‍ය ශාස්ත්‍රයකටද දෙන්න තියෙන කියලා. අන්තිමට අපි තීන්දුව කළා
මොකද නිරෝධායන පනත්වල මේක පොලිසියට මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරියා හැටියට කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අපි තීන්දුව කළා දැන් අද තිබුණ පැමිණිලි අපි පොලිසියට ඉදිරිපත් කළා. දැන් මෙතන ධර්මශ්‍රී ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒ වගේ එකක් පොලිසියට යම් ප්‍රමාණයකට වළක්ව ගන්න පුළුවන් වෙයි. නමුත් මේ ප්‍රධාන අපේක්ෂකව යන රැස්වීමක් පොලිස් නිලධාරීන්ට කොච්චර දුරට ඒ නිරෝධායන නීති වලට අනුගමනය නොවුණා කියලා වළක්වන්න පුළුවන්ද? ප්‍රායෝගිකව. මම කියන්නේ අපේ තියෙන දේශපාලන යථාර්ථය ඇතුලේ. එතකොට දේශපාලන අතපෙවීම ඒ බලපෑම ඇතුලේ ඔබ කියන්නේ. ඒ බලපෑම ඇතුලේ. එතකොට ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ දැන් මේ නීතිය ක්‍රියාත්මක කරනවා නම් ආණ්ඩු පක්ෂ විපක්ෂ කියලා නැහැ. හැමෝටම සාධාරණ විදිහට වෙන්න ඕනේ. දැන් අපි දකින දේ තමයි ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියලා වෙනසක් නැතුව දෙගොල්ලම මේ නීතිය නොසලකා හරිමින් ක්‍රියා කරනවා. එතකොට පොලිසියට මේකට අනුගතව මේක තදින් මේක ගැන බලන්න කියන පණිවිඩයක් අපි තාම දේශපාලන අධිකාරිය පැත්තෙන්වත් මැතිවරණ කොමිසම සභාව පැත්තෙන්වත් එහෙම අපි දැක්කේ නැහැ. හැබැයි අපේ නීතිඥවරු කියන්නේ එහෙම විශේෂ බලපෑමක් කරන්න ඕනේ නැහැ. මේක ගැසට් වුණාම ස්වභාවිකවම පොලිසියට මේකේ බලය ලැබෙනවා. එහෙම නැත්නම් පරීක්ෂකවරු පත් කිරීමේ හැකියාව තියෙනවා කියලා බලධාරීන්ට. දැන් අපි පරීක්ෂකවරු පත් කරලා තියෙනවා කියලා අපි දන්නේ නැහැ. දැන් අපේ සෞඛ්‍ය PHI මහතුරු මේ දවස්වල මම හිතන්නේ අරගලයක ඉන්නේ මේකේ ක්‍රියාත්මක කිරීමේ බලය උන්ට පවර්ලා නැහැ කියලා. ඉතින් මේවා පිළිබඳව ඇත්තට මේවා නාමිකව මේ ගැසට් පත්‍රයන් ප්‍රකාශයට පත් කළාට වැඩක් නැහැ. මේවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තෙරපුම බලපෑම මේක සමාජය තුලින් අපි මතු කරන්න ඕනේ. එහෙම නැත්නම් අදාළ බලධාරීන් ඒකට අවශ්‍ය මඟ පෙන්වීම කරන්න ඕනේ. ඔව්. දැන් අපි දන්නවා පහුගිය සමයේ පොලිසිය ඔබ කියන විදිහටම පොලිසිය තමයි ඇඳින් නීති උල්ලංඝනය කරපු වාහන අත්අඩංගුවට ගත්තේ. පොලිසිය තමයි මුඛාවරණ නැති විරිස් අත්අඩංගුවට ගත්තේ. දහස් ගණනක් අත්අඩංගුවට අරන් තිබ්බා. අන්න ඒ తত্ত্বය තමයි දැන් එහෙමනම් කරන්න ඕනේ. එතකොට ඔබ කියන විදිහට පොලිසිය අකර්මණ්‍යයි මේ වෙලාවේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමනේ ධර්මශ්‍රී දැන් පොලිසිය සාමාන්‍ය කෙනෙක් අත්අඩංගුවට ගන්න යනකොට දැන් අත්අඩංගුවට ගන්න ගියොත් මේ නීතිය නොසලකා හරිනවා කියලා ඒගොල්ලන්ට පැහැදිලිව පෙනී ගියොත් ඔවුන්ට අතනම අත්අඩංගුවට ගැනීම නෙමෙයි අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා මේකේ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි මහේස්ත්‍රාත්වරයෙක් වෙත ඉදිරිපත් කරන්න පුළුවන් කියලා මේ කොරන්ටයින් ආරක්ෂා පනතේ සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇරෙස්ට් කරලා කූඩුවේ දාලා එහෙම කරන්න නෙමෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලන පක්ෂ පිනිපෙනී අපේක්ෂකෝ පිනිපෙනී නීතිය නොසලකා හරින දේ අවස්ථා සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවි පොලිසියට හැකියාවක් නැහැ සාමාන්‍ය මිනිස්සු සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. දැන් අපි දැක්කන්නේ දැන් මේ ඔය ඔබ කියපු කාරණේ සම්බන්ධයෙන්ම පොලිසිය කොච්චර අපහසුතාවයකටපත් වුණාද කියලා තොණ්ඩමන් මහත්මයාගේ මලගෙදර එක්ක ඒතර පොලිසිය ඊටාම ඍජුව සහ දැඩිව පොලිසියට විශාල ගෞරවයක් සහිතව ඔවුන් මුල් කාලේ කටයුතු ටික කරගෙන ගියා. එතකොට ඒක නීතියට හරියද වැරදිද කියලා බැලුවේ නැහැ. මිනිස්සු හැමෝම මේකට අවනත වුණා. ඒ නීතිය පොලිසියට බලය තියනවද නැද්ද නිරෝධායන ඒවා කවුරුත් ප්‍රශ්න කළෙත් නැහැ. මොකද මේක සමාජ අවශ්‍යතාවයක්. හැබැයි මේ මලගේත් එක්කම ලොකු සමාජ කතිකාවක් සහ පොලිසිය එවැනි ක්‍රියාමාර්ග ගන්නකොට ඒකට විරෝධයක් මතු වුණා. මේ දේශපාලඥයන් සම්බන්ධයෙන් ලොකු මිනිස්සු සම්බන්ධයෙන් එක නීතියක් පොඩි අය සම්බන්ධයෙන් එක නීතියක්. එතෙන්ද පුළුවන් නම් එහෙම ඇයි අපිට බැරි කියන්නේ? ඇයි අපිට බැරි කියන්නේ? සාමාන්‍ය ජනතාවගේ මලගයක් එක දවසකින් ඉවර කරන්න කිව්වා. ඒ නිසා මෙතන වැදගත් වෙන්නේ දේශපාලන නායකත්වයේ ආදර්ශයක් වෙන්න ඕනේ. අතරම අපි ඊයේ මැතිවරණ කොමිසම සභාවේ සාකච්ඡාවක් තිබුණා. ඒකෙදිත් අපි කතා කළා අතිගරු ජනාධිපතිතුමාට, ගරු අග්‍රාමාත්‍යතුමාට, ගරු විපක්ෂ නායකතුමාට අපි ලිඛිතව ඉල්ලීමක් කරන්න. ඔබ ඔබේ රැස්වීම මේ ආදර්ශය ලබා දෙන්න කියලා. ඉතින් එහෙම වුණොත් විතරයි මේක පාලනය කරන්න පුළුවන් වෙන්නේ. අනිත් එක මේක මම කියන්නේ මේක පොලිසිය පාලනය කරන එක නෙමෙයි මේක වැදගත් වෙන්නේ. මේකේ ඔබත් මමත් අපි හැමෝම රටේ හැම පුරවැසියෙක්ම මේ කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා අපිට තියෙනවා පුජ්‍යලික වගකීමක්. ඉතින් ඒක මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න අවශ්‍යයි. මොකද මේ රෝගේ හැදුනොත් හැදෙන්නේ මට මිසක් පොලිසියට නෙමෙයි. පොලිසියට හැදෙන්න පුළුවන් පොලිසියත් පුරවැසියෙක් හැටියට එන භූමිකාවේදී. ඒ නිසා හැම පුරවැසියාගේම වගකීම හැම දේශපාලඥයාගේම වගකීම තමන්ගේ පාක්ෂිකයට තමන්ගේ පුරවැසියට මේ කොවිඩ් හැදෙන්නේ නැති වෙන විදිහට
තමන්ගේ ක්‍රියාකාරීත්වය සැලසුම් කරන්න. මේවා නීතියෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. නීතිය ඕනේ යම් පාලනයකට නතු කරගන්න. හැබැයි නීතියම නෙමෙයි මේ වෙනස්කම් කරන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි. කෙටි විරාමයකින් අනතුරු අපි යලිත් හමු වෙනවා. හොඳයි. ඔබ නැවතත් සිටිජය සංවාදාත්මක වැඩසටහන සමගින් අද අප සමග එක්වන්නේ ප්‍රැෆරල් සංවිධානයේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක රෝහණ හිටියාර්චි මහතා. හොඳයි. අපි දන්නවා මැතිවරණයක් කියන්නේ අධික වියදමක් දරන ක්‍රියාවලියක්. ඒක මැතිවරණ නිලධාරීන්ට, ඒ කියන්නේ රජයට වෙන්න පුළුවන්. මැතිවරණය සඳහා තරඟ කරන දේශපාලඥයින්ට වෙන්න පුළුවන්. මොකක්ද ඔබ මේකට කියන්නේ? මේ මෙවර වියදමත් එක්ක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියලා තියෙනවා අති විශාල මුදලක් මේකට වියදම් වෙනවායි කියලා. මොකක්ද ඒ ගැන කියන්නේ? දැන් මැතිවරණ වියදම බැලුවොත් මැතිවරණ කොමිසම කියනවා මේ වෙලාවේ මේ කොවිඩ් වියදනුත් එක්ක කෝටි 1000ක වගේ මුදලක් වැය වෙනවා කියලා. මම මේක අවස්ථා ගණනාවකදී දැන් මතු කරලා තියෙනවා. කෝටි 1000ක් කියන්නේ අපි තෝරගන්නේ අපේක්ෂක 196 දෙනෙක් විතරයි. ඍජු ලෙස. ජාතික ලැයිස්තුවේ. එතකොට මේ ඍජු පිරිස 196න් බෙදුවාම එක മന്ത്രിවරයෙක් පාර්ලිමේන්තුවට තෝරා ගැනීම සඳහා මේගොල්ලෝ නඩත්තු කිරීමට මේ තෝරා ගැනීම සඳහා අපි කෝටි 5.1ක් වියදම් කරනවා. අති විශාල ධනස්කන්ධයක් මහජන මුදල් මේකට වියදම් කරනවා. එතකොට ඒ වියදම් කළා අපි ගැළපෙන මිනිස්සු තෝරනවද කියන එක තමයි අපි බලන්න වෙන්නේ. අපි කෝටි 5ක් වියදම් කළා පත් කරන්නේ කාවද කියලා. අපි අර කියපු නීති සම්පාදනය කරන්න පුළුවන්, අපේ මුදල් ටික පාලනය කරන්න පුළුවන්, අපි වෙනුවෙන් ප්‍රතිපත්ති හදන්න පුළුවන් මිනිස්සුද අපි පත් කරන්නේ. මේක බරපතල ප්‍රශ්නයක්. එතනම පාර්ලිමේන්තුවේ අපි පහුගිය කාලෙම ගත්තොත් හැමදාම අපි අත්දකින්නේ මේ මුදල් ටික පාලනය කළා කියන එක නෙමෙයි, මුදල් ටික විනාශ කළා කියන එක. මම කියන්නේ සමස්ත පාර්ලිමේන්තුව මෙහෙම හැසිරෙනවා කියලා. පාර්ලිමේන්තුවේ මේ 100කටත් අඩු ප්‍රමාණයක් තමයි පාර්ලිමේන්තුවේ ඇත්තටම පාර්ලිමේන්තුවේ මේ පැවැත්ම සඳහා අවශ්‍ය මූලික දේවල් ටික කරන්නේ. සහ මහජන උවමනාව මහජන උවමනාව වෙන්නේ. මේ එක පැත්තක්. අපි පත් කරන අය සම්බන්ධයෙන් එක පැත්ත. අනිත් පැත්තෙන් අපේක්ෂකව දරන වියදම. දැන් අපිට මතකයි බස්නාහිර පළාතේ අපේ එක අපේක්ෂකතුමෙක් ඔහු දැන් මේවර පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙන රුපියල් 100 එකතු කළා. හැබැයි 100 එකතු කළත් ලක්ෂ 98ක් ඔහුට වියදම දරන්න උනා. මොකද අපේ රටේ මැතිවරණ ක්‍රමයේ අනුව ඔය අපි ඉස්සෙල්ලා කතා කළා වගේ මුළු දිස්ත්‍රික්කයක මැතිවරණ ප්‍රචාර කටයුතු කරන්න වෙන්නේ. එතකොට ඔහුට විශාල මුදලක් අවශ්‍ය වෙනවා මේ ප්‍රචාර කටයුතු සිදු කිරීම සඳහා. දැන් කළුතර දිස්ත්‍රික්කේ මට මතකයි එක පාර්ලිමේන්තු මැතිවරණයක් ඉවරලා එක මන්ත්‍රීවරයෙක් ඔහු මම හිතන්නේ මේවරත් තරඟ වදිනවා ලක්ෂ 800ක් වියදම් කළා කිව්වා. ලක්ෂ 800ක්. එතකොට මේ මුදල මොකද අපේ රටේ අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීතියක් නැහැ. ඒකට එහෙම වුණාම මොකද වෙන්නේ? වැඩිපුර සල්ලි තියෙන පුජ්‍යලයා වැඩිපුර වියදම් කරනවා. එතකොට එකක් අපේ රටේ දේශපාලනයේ මිනිස්සු බලන්නේ නිතරම රූපවාහිනිය දකින්නවා නම් නිතරම පෝස්ටරේ හරි කටවුට් එක හරි දකින්නවා නම් එයා තමයි දේශපාලඥයා හැටියට. මම කියන්නේ ආපහු මුළු සමාජයේම එහෙම තමයි දකින්නේ. නමුත් සාමාන්‍යයෙන් නිතර දකින්න අය තමයි දේශපාලන චරිත හැටියට මිනිස්සු පිළිගන්න ස්වභාවයට ගිහිලා තියෙන්නේ. ඒකට ඒ අයට අතිරේක වාසියක් එනවා. මේක අනිත් පැත්ත. දැන් ලක්ෂ 800ක් වියදම් කරන පුජ්‍යලයා ලක්ෂ 800ක් වියදම් කළොත් මොකද කරන්න වෙන්නේ? එයාට දිනුවට පස්සේ මේ ලක්ෂ 800 ආපහු හොයන්න වෙනවා. ඒ ලක්ෂ 800 වියදම් කළේ වෙන පුජ්‍යලෙක් නෑ. ඔහුගේ මිත්‍රයෙක් හෝ ව්‍යාපාරිකයෙක් නෑ. ඒ ව්‍යාපාරිකයාට ලක්ෂ 800 උපයා ගැනීම සඳහා 800 හෝ ඒ මුදල උපයා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන්න වෙනවා. එතකොට ඇත්තටම ඔහුට පාර්ලිමේන්තුවේ ජනතාව වෙනුවෙන් නියෝජිතයෙක් හැටියට කටයුතු කරන්න බැරි වෙනවා. ඊළඟට ඔහු සහ ජනතාව අතර තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී බැඳීමකුත් නෙමෙයි. ඔහු වියදම් කළා පාර්ලිමේන්තුවට ගිහිල්ලා තියෙනවා. එතන බිස්නස් එකක් එතන සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ රටේ මේ අපේක්ෂකයින් එක පැත්තකින් මැතිවරණ ක්‍රමය සංශෝධනය වෙන්න අවශ්‍යයි. මේ ඉතා විශාල ධනස්කන්ධයක් වැය වෙන මැතිවරණ ක්‍රමයක් වෙනස් කරන්න ඕන. හැබැයි මේ පිළිබඳ කිසිම සංවාදයක් දේශපාලන පක්ෂ ඇතුලේ ඇති වෙලා නැහැ. ඊළඟට අපේක්ෂකයින්ගේ වියදම් සීමා කිරීමේ නීතියක් අපිට ඕන කරනවා. දැන් අපි පහුගිය රජයේ තියෙන කාලේ මේකට කෙටුම්පතකුත් හදලා නීතිපති දෙපාර්තමේන්තුවට අනුමැතිය ආවා, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ආවා. නමුත් පාර්ලිමේන්තු විසිරුව හැරීමත් එක්ක ඒක නැති වෙලා ඉවත් වෙලා ගියා. දැන් අහපව් මේ සීමාව රටේ ඇති කලේ නැත්තම් අපේ රටේ කවදාවත් සමබිමක් ඇති කරන්න බැරි වෙනවා. අපේ රටේ කවදාවත් යහපත් කෙනෙකුට දේශපාලනය රැඳෙන්න බැරි වෙනවා. මොකද විශාල ධනස්කන්ධයක් නැතුව පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කරන්න බෑ. මට එක දේශපාලන පක්ෂයක වාර්තා වුණා හිටපු മന്ത്രിවරයෙක් ඔහු දිස්ත්‍රික්කයේ වැඩිම මනාපගත්ත කෙනෙක්. හැබැයි ඔහුට මේවර තරඟ කරන්න අවස්ථාව හම්බෙලා නැහැ.
අදාළ පක්ෂයේ මතු කළා කියලා කියන්නේ ඔහුට මැතිවරණ ව්‍යාපාරය කරන්න තර සල්ලි නැහැ. ඔහුට තියෙන්නේ මරුටි කාර් එකක්. ඒතර මතු කරලා තියෙනවා මරුටු කාර්යයකින් පාර්ලිමේන්තු මැතිවරණයක් රන් කරන්න පුළුවන්ද කියලා. ඒතකොට මේ යහපත් මිනිස්සුන්ට මේ සංස්කෘතිය ඇතුලේ ඉඩක් නැහැ. ඉතින් අපි මේක අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනේ. ඒක නිසා තමයි අපි පැට්‍රල් සංවිධානය මැතිවරණ නිරීක්ෂණයෙන් ඉදිරි පියවරක් තියලා මේ මාර්තු 12 ව්‍යාපාරය ගොඩනැගුවේ. හොඳයි මම මාර්තු 12 ව්‍යාපාරය පිළිබඳව ඔබෙන් පසු අහන්නම්. අපි දන්නවා පහුගිය කාලේ ජනතාව දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලා හිටියා. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී විශේෂයෙන්ම. ඒ සඳහා කොමිෂන් සභා ඇති කරා. ස්වාධීන කොමිෂන් සභා. ඒ කොමිෂන් සභා සමග තමයි මැතිවරණ කොමිසම එළි දැක්ුනේ. මැතිවරණ කොමිසමේ පළමු මහ මැතිවරණය තමයි මේ මැතිවරණය. මැතිවරණ කොමිසමට දිගින් දිගටම චෝදනා එල්ල වුණා පහුගිය සමයේ මැතිවරණ කොමිසමේ තියෙන විශ්වාසනීයත්වයේ ඒ පාරදෘශ්‍ය භාවය පිළිබඳව. මොකද ඔබ කියන්නේ මැතිවරණ කොමිසම පිළිබඳව? නේද ප්‍රශ්නේ තියෙන්නේ ධර්මශ්‍රී මේ කොමිෂන් සභාව ඔබ කිව්වා වගේ මේවා ඇති කලේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ස්ථාපිත කරන්න. ඒකට කන්සෙප්ට් එකක් හැටියට මේවා ඉතාම හොඳයි. අපිට ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ මේවා පළවෙනි වතාවට පිහිටවනකොට ඒවට අවශ්‍ය කරන ආයතන ව්‍යුහය සකස් වෙලා තිබුණා. මේක ව්‍යවස්ථාදායක සභාවටත් අදාළයි. ඒ කොහොමද ව්‍යවස්ථාදායක සභාවෙන් කොමිෂන් වල සමාජිකව පත් කරන්න කියන එකට ක්‍රමවේදයක් සකස් වෙලා තිබුණේ නැහැ. මොකද මේවා ගැන අපි මැදිහත් වුණ හින්දා මම මේවා දන්නවා. එතකොට සමාජිකව පත් කිරීම පිළිබඳව ඒකට අනුගමනය කරන ක්‍රමවේද ඊළඟට කොමිසමක් පත් වුණාට පස්සේ දැන් එක කොමිෂන් සභාවක් තිබුණා. ඒගොල්ලන්ගේ පත් කළ අවුරුද්දක් විතර යනකම් කමිෂන් එකේ මැන්ඩේට් එක නැහැ. ඒතර මේවා පොදු ප්‍රශ්න හැටියට හැම කොමිසමකටම තියෙන කාරණා. ඒතර මැතිවරණ කොමිසමටත් මේ පොදු ප්‍රශ්න ඒ විදිහටම අදාළයි. හැබැයි මැතිවරණ කොමිසමේ අපි දකින්නේ ස්වාධීනතාවය පිළිබඳ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මැතිවරණ කොමිසමේ දැන් එක්කෙනෙක් තීන්දුව ගන්නවා වෙනුවට 3 දෙනෙක් හෝ 4 දෙනෙක් දැමීමෙන් අදහස් කරන්නේ ඒ එකම ප්‍රශ්නේ විවිධ කෝණ වලින් බලලා වඩාම සාධාරණ තීන්දුවකට එයි කියන එකනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ පහුගිය කාලයේ ඒ ක්‍රියාකාරීත්වයේ තුල සමාජයට ගම්මේ උනේ මේගොල්ලෝ අතර කිසිම එකඟතාවයක් නැහැ. ඒකට එකම කාරණේ සම්බන්ධයෙන් විවිධ මත දරනවා. ඒ විවිධ මත දරන බව සමාජය තුල එළියේ සාකච්ඡා වෙනකොට කොයි මතේද හරි. එතකොට දැන් කොමිසමේ සමාජික 3 දෙනෙක් ඉන්නකොට එක සමාජිකයෙක් එකම කාරණේ සම්බන්ධයෙන් මත දෙකක් දරනකොට එතකොට ඔවුන් මොකද ඔවුන් විනිශ්චයකාරවරු වගේ පිරිසක් නේ. ඊළඟ මැතිවරණේ ඒගොල්ලෝ තමයි ඉම්ප්ලිමන්ට් කරන්නේ. ඒකට ඒකක ප්‍රධානීන් එකම කාරණේ සම්බන්ධයෙන් මත දෙකක් දරනකොට සමාජය තුළ කුකුසක් ඇති වෙනවා. ඉතින් මේක තමයි මැතිවරණ කොමිසමේ ඇත්තටම කනගාටුදායක තත්ත්වය. දැන් සාමාන්‍ය ධනපූර්ණය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනව නේද? ධනපූර්ණය පිළිබඳව ඇත්තටම ඒක තමයි මම කිව්වේ. දැන් මේවා වෙනස් කරනකොට සංශෝධනය කරනකොට මුලින් 5 දෙනෙකුට මේක මේ මූලික අවස්ථාවේදී සමාජික 5 දෙනෙක් කියලා ආපු එක 3 දෙනෙකුට අඩු කරනකොට දැන් අර 5 දෙනාට ඝනපූර්ණේ 3 දෙනයි කියලා තිබිච්ච එක 3 දෙනාට අඩු කරනකොට ඝනපූර්ණේ අඩු වෙන්න එපා. හැබැයි එහෙම අඩු වුණේ නැහැ. ඒක ගැන මේවා සකස් කරපු අයගේ අවධානයක් යොමු වෙලා තිබුණේ නැහැ. ඒකත් ප්‍රායෝගික එක ප්‍රශ්නයක්. ඊළඟට මේ සමාජිකයෝ අතර මේ විවිධ කාරණා සම්බන්ධයෙන් කොමිසම් සභාවේ සාකච්ඡා කරන්න පුළුවන්. වාද විවාද කරන්න පුළුවන්. එක මතයක් තමයි සමාජයට එන්න ඕනේ. හැබැයි එහෙම එකක් අපි දැක්කේ නැහැ. ඊළඟට මේ කොමිෂන් සභාව ඇත්තටම මැතිවරණ කොමිසම තියෙනවා, කොමසාරිස් ජෙනරාල්වරයා ඉන්නවා. ඒත් ඇත්තටම කොමිසමක් ප්‍රතිපත්තිමය තීන්දුව තමයි ගන්න ඕනේ කියලා අපි හිතන්නේ. එතකොට දෛනික කටයුතු ඊට පල්ලෙහා නිලධාරීන් වෙන්න ඕන ඕනම කොමිසමක. එතකොට දැන් මේ කොමිෂන් සභාව වලට පත් කරපු පුජ්‍යලීන්ගේ පෞරුෂය මත, ඔවුන්ගේ ආකල්ප මත එක කොමිසම එක ආකාරයට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ පුජ්‍යලියෝ මත මේවායේ වෙන අඩුපාඩු කොමිසමක් හැටියට දැකලා අපි වැරදි කියලා කිව්වොත් මම හිතනවා අපි ඒ වරද්දා ගැනීමක්. කොමිෂන් සභා කියන ක්‍රමය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට ඒ කමිෂන් වලට පත් වෙච්ච අය ක්‍රියා කරන ආකාරය අනුව තමයි අපි කොමිෂන් සභාව දිහා දකින්නේ. එතන පැට්‍රල් සංවිධානයේ දැන් මේ වෙනකොට කොමිෂන් සභාව පිළිබඳව අපි අධ්‍යයනයක් කරගෙන යනවා. බලාපොරොත්තු වෙන මාසයක් විතර ඇතුළත මේ පිළිබඳව ඒ වාර්තාව එළියට දක්වන්න. කොමිෂන් සභා 6ක් පිළිබඳව අපි අවධානය යොමු වෙලා තියෙනවා. මැතිවරණ කොමිසමත් ඇතුළුව. ඉතින් අපි දකින්නේ කොමිෂන් සභාව අපි අනාගතයේදීත් පවත්වා ගත යුතුයි. අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු විවේචන තියෙනවා නම් ඒවා කොමිෂන් නැති කිරීම නෙමෙයි. ඒ අඩුපාඩු නිවැරදි කරගෙන අපේ දිශානතයට මේක මෙහෙවා ගැනීම. ඔව් දැන් ඔබ ආයතනයේ කොමිෂන් සභාවලට විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. කොමිෂන් සභාව ඇති වුණේ 10 වන ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක. දැන්
මේ පවතින රජයත් එක්ක කතිකාවතක් තියෙනවා 19 වෙනි සංශෝධනය වැරදි මේක නැවත අලුත් කරන්න ඕන කියලා. හැබැයි മന്ത്രിවරුන් 9 දෙනෙක් පමණක් නැතුව තමයි අනිත් සියලු දෙනා මේ 19 වෙනි සංශෝධනයට අත උස්සපු අය. ඔබ මොකද හිතන්නේ ස්වාධීන කොමිෂන් සභාවල තත්ත්වයේ ඉදිරි අනාගතේ? ඇත්තටම ධර්මසිරි දැන් ස්වාධීන කොමිෂන් සභාව ආවේ 17 වෙනි සංශෝධනයත් එක්ක. එතකොට 18න් මේක යම් සංශෝධනයකට අහපව ලක් වුණා. ඊළඟට නැවත තොරතුරු දැන ගැනීමේ අයිතිය වගේ තවත් අලුත් කාරණා ටිකකුත් එක්ක 19 වෙනි සංශෝධනය ඇවිල්ලා තියෙනවා. අපි දකින්නේ 19 වෙනි සංශෝධනය හරහා මේ ලැබිච්ච මේ කොමිෂන් සභා සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය මේ රටේ ජනතාව ලැබපු ජයග්‍රහණයක්. මම ඉස්සෙල්ලා කිව්වේ එක එක කොමිසමේ මේ මොහොතේ ඉන්න සමාජිකයෝ දිහා බලලා කොමිෂන් සභාව ගැන අපි ජජ් කරනවා නම් ඒක සම්පූර්ණ වැරදි. පළවෙනි වතාවට හැදිච්ච කොමිෂන් සභාවල අඩුපාඩු තියෙනවා. ඒකට අපි අවශ්‍ය වෙන්නේ ඒ අඩුපාඩු මොනවද කියලා හඳුනගෙන අපිට මේක ඉවැලුවේෂන් එකක් කරන්න පුළුවන්. අඩුපාඩු මොනවද කියලා හඳුනගෙන ඒ අඩුපාඩු නිවැරදි කර ගැනීම. දැන් දේශපාලන නායකයෝ ඒකයි මෙතන බරපතලම ප්‍රශ්නේ තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු බොහොමයක් මේ ප්‍රශ්නයේ මතු පිටින් සහ දේශපාලනික කෝණයෙන් දැන් පක්ෂයේ නායකයා විරුද්ධ නම් ස්වාධීන කොමිෂන් සභාව වලට සියලුම മന്ത്രിවරු විරුද්ධයි. පක්ෂ නායකයා කැමති නම් ස්වාධීන කොමිෂන් සභාව වලට සියලුම മന്ത്രിවරු කැමති. ඒතර මේවා පිළිබඳව පක්ෂ අතර ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා නැහැ. මේක හොඳද නරකද කියලා එහෙම නැහැ. මේවා සම්පූර්ණම දේශපාලනාර්ථයෙන් තමයි මේවා දිහා බලන්න. ඡන්දදායකයන්ටත් වගකීමක් තියෙනව නේද? බඩගින්නට දේවල් ඉල්ලනවා වගේම තමන්ගේ අයිතීන් වෙනුවෙන් ඔවැනි දේවල්. ඒ කියන්නේ කිසිම ඡන්දදායකයෙක් කියන්නේ මේ කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් කරමු. අපේ අයිතීන් දිනාගමු. වැරදි තියෙනවා නම් මේවා හදාගමු කියලා දේශපාලඥයන්ට යෝජනා කරන්නේත් නැහැ. දේශපාලඥයෝ ඡන්දදායකයන්ගේ ඔළුවට ඒවා දාන්නෙත් නැහැ. ඒක තමයි ධර්මශ්‍රී ලොකුම ප්‍රශ්නේ. දැන් මේ ඔක්කොම ඉල්ලුම සැපයුම අනුවනේ තීන්දුව වෙන්නේ. මම කියන්නේ මේ රටේ හැමදේම යන්නේ ඉල්ලුම සැපයුම අනුව. ජනතාවගෙන් ඒ පිළිබඳව ඩිමාන්ඩ් එකක් එනවා නම් තමයි දේශපාලන පක්ෂ මේවා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නේ. එතකොට දේශපාලඥයෝ කියන ඕන දෙයකට ඡන්දදායකයා එකඟ වෙනවා නම් දේශපාලඥයෝ තමන්ට කැමති විදිහට තමයි කටයුතු කරන්නේ. මේ ස්වාධීන කොමිෂන් සභාව වලින් වෙන්නේ මොකද්ද? බලය එක කේන්ද්‍රයකට යොමු වෙනවා වෙනුවට බල තුලනයක් ඇති කරනවා. එතකොට බලය ගන්න කෙනෙකුට මේ වගේ සිස්ටම් හැදලා තිබුණාම Tamanට ඕන විදිහට ක්‍රියා කරන්න බෑ. දැන් අපි මේ ආයතනේ ගත්තොත් මේ ආයතනේ ක්‍රමවේදයක් හදස් කරලා තියෙනවා නම් එක එක අංශවලට ගිණුම් අංශයට වෙනම නිලධාරියෙක් පරිපාලනයට තව නිලධාරියෙක් එහෙම සකස් කරලා තියෙනවා නම් ආයතන ප්‍රධානයට ඕන තීන්දුව ගන්න බෑ. ඒකට අර යාන්ත්‍රණය අර සිස්ටම් එකට අනුගත වෙන්න ඕනේ. එතකොට දැන් මේ කොමිෂන් සභාව වලින් වෙන්නේත් අර බලය එක දේශපාලන ඔතොරිටි එකට කේන්ද්‍රගත වෙච්ච දැන් කොමිෂන් සභාවල හුඟක් ඒ වයිදී එම්පත් කිරීම දේවල් මාරු කිරීම සම්බන්ධ දේවල් ඒක දේශපාලන අධිකාරියට තිබිච්ච ඒවා දැන් මේ කොමිෂන් සභාව හරහා සිද්ධ වෙනවා. එතකොට දේශපාලන ඔතොරිටි එක අඩු වෙනවා. එතකොට ඒකට දේශපාලඥයෝ කැමති. හැබැයි ඡන්දදායකයාගේ පැත්තෙන් මේකට ඉල්ලුමක් නැහැනේ. දැන් මේකේ තව කෝණයක් මම ධර්මශ්‍රී විනාඩියක් තියෙනවා කියන්න කැමතියි. දැන් මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මොකද ඡන්දදායකව අපේක්ෂා කරන්නේ? ඡන්දදායකයා අපේක්ෂා කළ යුතු වන්නේ නීති සම්පාදනයේනේ පාර්ලිමේන්තුවේ. ආණ්ඩුව බවට පත් වුණොත් ප්‍රතිපත්ති සම්පාදනයේනේ, මුදල් පාලනයේනේ, මුදල් කළමනාකරණය කරන එකනේ අපි වෙනුවෙන්. ඔක තමයි පාර්ලිමේන්තුවේ ප්‍රධාන දියුත. තව ගොඩක් ඒවා වෙන්න පුළුවන්. සංවර්ධනය ආරෝමය මේ ඔක්කොම එක යට තියෙන ඒවා. හැබැයි අද මොකද වෙන්නේ? අද മന്ത്രിවරගෙන් අපේක්ෂා කරන්නේ අපි මලගෙදරට එන්න ඕනේ. මගුල් ගෙදරට එන්න ඕනේ. මලගයක් වුණොත් ඒ මලගෙදරට පෙට්ටිය අරන් දෙන්න ඕනේ. අවුරුදු 20ක් ගිහින් කිව්වා මන්ත්‍රීතුමා ආටිස්ට්ලා ටිකක් හරි ස්ටේජ් එක හරි ස්පොන්සර් කරන්න ඕනේ. ඌවනේ බලාපොරොත්තු වෙන ගමේ ඉස්කෝලෙන් බිල්ඩින් එක හැදෙන්න ඕනේ. ළමයා අපේ ඉස්කෝලේට දාගන්න ඕනේ. ළමයාට අපේ රස්සාවක් අරන් දෙන්න ඕනේ. එයා සුසුකම් තියනවද නැද්ද කියලා වැදගත් නැහැ. ඌවා තමයි മന്ത്രിවරුන්ගෙන් අපේක්ෂා කරන්නේ. එතකොට දේශපාලන පක්ෂ නායකයෝත් බලන ඔය ටික දෙන්න පුළුවන් මිනිහෙක් තමයි ගමට දෙන්නේ. එතකොට මිනිස්සු කල්පනා කරනවා දැන් අපි മന്ത്രിවරුන්ට දූෂිතව කියනවනේ. හොරකම් කරනවා කියනවනේ. මහජන මුදල් මංකොල්ල කරනවා කියනවනේ. ඉතින් മന്ത്രിවරුන්ට මහජන මුදල් මංකොල්ල කන්න වෙනවනේ. දැන් මලගෙදරට පෙට්ටියක් කරන් දුන්නේ නැත්නම් දුප්පත් ගෙදරක නා. කියනෝනේ අපේ ලොක්කට වැඩ කළා වැඩක් නැහැ කියලා. අපේ മന്ത്രിතුමාට වැඩ කළා වැඩක් නැහැ. ඒ පෙට්ටිය අරන් දෙන්න සල්ලි හොයන්න ඕනේ මහජන නියෝජිතය. ඒ පෙට්ටිය අරන් දෙන්න മന്ത്രിවරයා සල්ලි දෙන්න ඕනේ. තව සමහරවල්ලාට මලගෙවල් වලට හාල් මිටි යවන්න ඕනේ. මට මතකයි කෑගල් එක මන්ත්‍රීවරයෙක් කිව්වා. අපේ මාර්දුල ව්‍යාපාරෙත් එක්ක ඉන්න කෙනෙක් නාඩු හාල්
සම්බන්ධිටියක් මලගෙදරකට ඇරිය කියලා ඔහුගේ පාක්ෂිකයෙක්ගෙන් අහපව එව්වලු අපේ ගෙදරට එන අය මේ නාඩු කන්නේ නැහැ සම්බන්ධිටියක් එවන්න කියලා. ඒතකොට එයාට එහෙම සල්ලි දෙන්න නම් മന്ത്രിවරයාට ආයතා ක්‍රම එක ඔහු කෝටිපතියෙක් වෙන උපත්තියෙම ව්‍යාපාර වලින්. එහෙම නැත්නම් ආයතා විදියට සල්ලි හම්බ කරන්න ඕනේ. එතකොට මිනිහෙක් ලෙඩ වුණොත් മന്ത്രിතුමාට තමයි ගිහිල්ලා කියන්නේ. එතකොට മന്ത്രിවරයාගෙන් ජනතාව අපේක්ෂා කරන දේ අපි එකඟ වෙනවා නම් අපි කැපකිරීමක් කළා. මගේ ළමයට රස්සාවක් මට ඕනේ නැහැ. හැබැයි ලංකාවේම අධ්‍යාපනයට අනුව ළමයින්ට රස්සා දෙන හදන වැඩපිළිවෙලකුයි മന്ത്രിතුමා අපිට ඕනේ. මගේ ළමයට ඉස්කෝලයක් නෙමෙයි മന്ത്രിතුමා ඕනේ. ලංකාවේ හැම ළමයෙකුටම හොඳ අධ්‍යාපන ක්‍රමයක් හදන්න ඕන කරන ප්‍රතිපත්තිය ඔබතුමා හදන්න. ඒකට ඕන කරන නීතිය ඔබතුමා හදන්න. ඒකට ඕන මූල කළමනාකරණය ඔබතුමා හදන්න. එහෙම කියන්න අපිට හයියක් තියෙනවා නම් අන්න දේශපාලඥයෝ අර විදිහට හැදෙන ගත්තට යන්න පුළුවන්. නිසා මේ ඉල්ලුම මහජනතාව දේශපාලඥයන්ගෙන් අපේක්ෂා කරන දේ වෙනස් නොකළොත් මේ මැතිවරණයේදී වෙනස් නොකළොත් හැමදාම වෙන්නේ මේ දේශපාලන පක්ෂ තමන්ට ඕන මිනිස්සු රයිස් වලට දානවා. ඒකට අපි කුරේ දාලා ගිහිල්ලා ඒගොල්ලෝ පත් කරගන්නවා. එතකොට මේ පවතින තත්ත්වය මේ විදිහටම නඩත්තු කරගන්න පුළුවන්. හොඳයි. දැන් ඔබ මාර්තු 12 ව්‍යාපාරයක් ගැන කතා කළා. අපි දන්නවා මැතිවරණ නිරීක්ෂණවල ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කිරීම සඳහා මාර්තු 12 ව්‍යාපාරය ඉතාමත් කෙටියෙන් කියන මොකද්ද මේ මාර්තු 12 ව්‍යාපාරය කියන්නේ? අතරම මම දැන් කිව්වේ පැෆ්‍රල් එකේ 1987 ආරම්භ වුණා කියලා. 87 ඉඳලා අපි 2008 10 වෙනකොට අපිට තේරුණා මැතිවරණ යම් ප්‍රමාණයකට සාධාරණව පවත්වන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. දැන් අපිට තේරුණා මැතිවරණ නිදහස් සහ සාධාරණව පැවැත්වුවත් කවුද අපි තෝරගන්නේ? තෝරගන්න අයගේ ගුණාත්මක භාවයක් නැත්තම් සාධාරණ මැතිවරණ තියලා වැඩක් තියෙනවා. සාධාරණ මැතිවරණ කවුද පත් කරන්නේ? එතකොට ඒ නිසා අපේක්ෂකයාගේ ගුණාත්මක භාවය ඇති කර ගැනීම සඳහා තමයි අපි සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, ආගමික නායකයෝ මේ හැමෝමත් එක්කම සාකච්ඡා කළා. මේකට රිසර්ච් කරලා අපි යම් උත්සාහයක් දරුවා මොකද්ද මේකේ රූට් එක කියලා හඳුනගන්න. මොකද්ද මේකේ මූලය කියලා හඳුනගන්න. එතකොට මේ සාකච්ඡාවල ආපු එක ප්‍රතිඵලයක් තමයි හැමෝම කියන්න පටන් ගත්තා. හැමෝටම නිර්ණායක තියෙනවා. දේශපාලඥයටත් කිසියම් නිර්ණායකයක් ඕනේ කියලා. එතකොට මේ නිර්ණායක දහස් ගණනක් ඇවිල්ලා ඒව නැවත නැවත සමාලෝචනය කරලා පොදු නිර්ණායක 8කට අපිට පෙළගස්ස ගන්න පුළුවන් වුණා. ඒ නිර්ණායක 8 මාර්තු මාසේ 12 වෙනිදා 2015 මේ බණ්ඩාරනායක සම්බන්ධන ශාලාවේදී හැම දේශපාලන පක්ෂයක්ම එකඟ වෙලා අත්සන් කළා. එතකොට මේ අත්සන් කරපු ලේඛනයේ මාර්තු 12 නිර්ණායක වුණා. අත්සන් කරපු දිනේ ඉලක්ක කරගෙන මාර්තු 12 ව්‍යාපාරය කියන එක හැදුනා. ඉතින් මේකේ සම්පූර්ණ අරමුණ මේ රටේ දේශපාලන සංස්කෘතිය යහපත් තැනකට ගේන එක. හොඳයි. දැන් ඔබ ඔය කියපු මාර්තු 12 ව්‍යාපාරයේ එකඟතාවලට මට මතක හැටියට 20 දිනක් മന്ത്രിවරු එකඟත්වයේ පළ කළා. ඔවුන් අත්සන් ලැබුවා මේ ව්‍යාපාරයේ මේ කියන කරුණු කාරණාවලට එකගයි කියලා. ඔවුන් තාමත් මේ මත ඉන්නවද? ඔව් ඇත්තටම දැන් മന്ത്രിවරු එකඟුනේ තව කාරණයකට. දැන් දේශපාලන පක්ෂ නායකයෝ තමයි අපේක්ෂකයෝ කියන්නේ තෝරා ගැනීමේ නිර්ණායකවල දේශපාලන පක්ෂ නායකයෝ මන්ත්‍රීවරු මොනවටද එකක වෙච්ච කාරණා? දේශපාලඥයෝ පක්ෂ නායකයෝ එකඟුණා. ඒතකොට ඒ තෝරා ගැනීමේ නිර්ණායකට මන්ත්‍රීවරු එකඟුණේ. ඒක 2016 ඊට අවුරුද්දකට පස්සේ ඒගොල්ලෝ එකඟුණේ අපි තේරීපත් වුණාට පස්සේ පිරිසුදු අපේ മന്ത്രി ජීවිතය අපි නිකලල්ව පවත්වාගෙන යනවා කියලා. ඒකේ අල්ලසෙන් දූෂණයෙන් තොරව අපි කොහොමද ඉන්නේ, අපි පරිසරයට හානි නොකර කොහොමද අපි ඉන්නේ, අපි ජාතිවාදය ආගම්වාදයකින් තොරව කොහොමද අපි කටයුතු කරන්නේ, ඒ වගේ කරුණු 5ක් සම්බන්ධයෙන් පත් වුණාට පස්සේ മന്ത്രിවරු කොහොමද කටයුතු කිරීම පිළිබඳව මන්ත්‍රීවරු 30 දෙනෙක් ඇත්තටම මේ වෙනකොට එකඟ වෙලා තියෙනවා. ඔවුන් 30 දෙනා මෙවරත් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඔවුන් 30 දෙනාම මෙවරත් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඇත්තටම කනගාටුදායක කාරණේ තමයි මම අර කිව්වේ. ඒකෙන් එක മന്ത്രിවරයෙක් තමයි ඔහුට මරුටිකාර එකක් තියෙන්නේ කියලා. ඔහුගේ පක්ෂය ඔහුට නාම යෝජනා ලබා දීලා නැහැ. ඔබතුමා ඔහුගේ නම කිව්වොත් මම හිතනවා සාධාරණයක් වෙයි කියලා. ඔව් තිලක රාජ් කියලා මේ කඳුරත් මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරන മന്ത്രിයෙක්. ඔහු ඇත්තටම ඉතාම සාධනීය කාර්යභාරයක් කරන කෙනෙක්. අපිට ආරංචි හැටියට ඔහු ජාතික ලයිස්තුවේ නම තියෙනවා කියලා කියනවා. නමුත් ඔහු දක්ෂ ලෙස චතුර ලෙස තමන්ගේ මේ දැනුම පාර්ලිමේන්තු දිවි කාලය තුල පාවිච්චි කරපු කෙනෙක්. මම ඔහු ගැන කියන්නේ ඔහු මැතිවරණේ තරඟ කරන්නේ නැති නිසා. තරඟ කරනවා නම් මම ඔහු අපිට අපේක්ෂකව ප්‍රාර්ථනා කරන්න බෑ. හැබැයි එවැනි පිරිස් වලට සමාජයේ ඉඩක් නැහැ. දැන් අපි අද උදේ 10ට අපේක්ෂකෝ කීප දෙනෙක් පැෆ්‍රල් සංවිධානයට ඇවිල්ලා මාර්තු 12 ව්‍යාපාර ලේකම් කාර්යාලය හැටියට ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන්නට ක්‍රියා කළා. අපි විවෘත ආරාධනයක් කළා දේශපාලන පක්ෂ වලට සහ අපේක්ෂකයින්ට
පත්කම් බැලකම් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන්න. ඉතින් කීප දෙනෙක් මේ වෙනකොට අපිට ලැබලා දීලා තියෙනවා. ඉතින් මේවයින් එකවර වෙනස් කරන්න බෑ. මේ දේශපාලන සංස්කෘතිය අපි පියවරෙන් පියවර වෙනස් කරගන්න අපි කටයුතු කර යුතු වෙනවා. හොඳයි. ඊටමත් කෙටි උත්තරයක් මට ඔබතුමාගෙන්. ඔබේ ඡන්දයට වටිනාකමක් ලබා දෙමු. ඡන්දය දීමට පෙර අපේක්ෂකයන්ට ලකුණු දෙමු. මොකද්ද මේ ලකුණු ක්‍රමය? අතරම දැන් මේ රටේ පුරවැසියන්ගෙන් සැලකිය යුතු පිරිසක් සම්ප්‍රදායික වනේ ඡන්දය පාවිච්චි කරන්නේ. අපි කියන්නේ සම්ප්‍රදායෙන් ගැලවෙන්න. ඡන්දයට කලින් ඔබ මොන දේශපාලන පක්ෂයට ඡන්දය පාවිච්චි කළත් කමක් නැහැ. බලන්න අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන්න සුදුසුෙක්ද පත් කරන්න එක. මම කියන්නේ දැන් මේ අපේ ස්කෝ කාඩ් එකක් නැත්නම් අපේක්ෂකයන් පිළිබඳව Tamanටම අපේක්ෂකව මැන බැලීමේ පත්‍රිකාවක් අපි හදලා තියෙනවා. මේ පත්‍රිකාව අපි ලංකාව පුරා පුළුවන් තරම් බෙදා හැරලා තියෙනවා. හැබැයි මේ පත්‍රිකාව අවශ්‍යම නැහැ. ඕනම ඡන්දදායකයෙකුට ධර්මශ්‍රී ඔබට උනත් ඡන්දෙට කලින් පෑනක් කොලයක් අරගෙන අපිට ලියා ගන්න පුළුවන් මම മന്ത്രിවරයාගෙන් අපේක්ෂා කරන්නේ මොකද්ද? 1 2 3 4 5 කියලා අපිට ලියන්න පුළුවන්. දැන් අපි මේකම ගමු. මෙතන අපිට නිවසට මේ කොලේ ලැබුණා නම් මේක අපි මාක් කරගන්නවා අපේ අපේක්ෂකයාගේ මේ ගුණාංග තියෙනවද කියලා. අවසානයේ අපිටම පුළුවන් නේද කවුද මනාප තුන කාටද දෙන්න ඕනේ කියලා. ඒක තමයි මම කියන්නේ ගියේ. නිසා මේක හම්බ වුණත් නැතත් කොලයක් පෑනක් අරගෙන ලියා ගන්න පුළුවන් මොනවද മന്ത്രിවරයාගෙන් මම අපේක්ෂා කරන්නේ. ඊළඟට මගේ පක්ෂෙන් දාලා තියෙන අපේක්ෂකයින්ට ගෙන් කාටද මේ ගුණාංග තියෙන්නේ කියලා බලලා ඒ ගුණාංග වැඩියෙන්ම තියෙන කෙනා දැන් මේක නම් අපි හරියටම ලකුණු දෙන්න පුළුවන්. අපේක්ෂකට ලියාගත්තා නිර්ණායක ටික මේ පැත්තේ තියෙනවා ලකුණු දුන්නා. බිඳුවද 10ද in between ඒ අතර. ඒතර වැඩිම ලකුණු ගත්ත කෙනා ගත්ත 3 දෙනාට මනාපේ ලකුණු කරන්න පුළුවන්. මේ කියන්නේ රැෂනල් එකක් තියෙනවනේ. සම්ප්‍රදායිකව ඡන්ද දෙනවා වෙනුවට මේ යම් රැෂනල් එකක් ඇතුව අපි මේ පාර තීන්දුවක් ගත්තොත් ඊළඟ පාර්ලිමේන්තුව යහපත් තැනක් බවට අපිට පත් කරන්න පුළුවන්. නීති ප්‍රතිපත්ති සම්පාදනය කරන තැනක් බවට අපිට පත් කරන්න පුළුවන්. ඉතින් අපේ අවසන් ආයාචනය මේ මැතිවරණයේදී සම්ප්‍රදායිකව හිතන්න එපා. තමන්ගේ අපේක්ෂකෝ ටික දිහා විමසිල්ලෙන් ඉඳලා මැනලා කිරලා හොඳම 3 දෙනාව පාර්ලිමේන්තුවට යවන්න. හොඳයි. මැතිවරණය දැන් තියෙන හැටියට සමාජ මාධ්‍යත් ඉතාමත් විශාල කාර්යභාරයක් කරනවා වගේම බලපෑමක් කරනවා දේශපාලනයට. ඔබගේ ආයතනයේ මොකක්ද ඉතාමත් කෙටියෙන් සමාජ මාධ්‍ය වලට? ඇත්තටම සමාජ මාධ්‍ය ඔබ කිව්වා වගේ විශාල බලපෑමක් කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක යහපතටත් අයහපතටත් තිබෙනවා. දැන් සමාජ මාධ්‍ය තුල වෛරී ප්‍රකාශ, වැරදි තොරතුරු, නිවැරදි තොරතුරු වැරදි විදිහට සමාජගත කිරීම ඒවත් බරපතල විදිහට දකින්න තියෙනවා. නිසා අපි ආයතනය කරන්න කැමති විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය හසුරුවන්නේ බොහෝ වෙලාවට තරුණ අපේ සංගයෝ. නිසා ඔබට විශාල වගකීමක් තිබෙනවා මේ සමාජ මාධ්‍ය හරහා තව කෙනෙකුට යවන පණිවිඩ. නිසා හැකි සෑම වෙලාවකම නිවැරදි තොරතුරු ජනතාවට ගෙනියන්න ක්‍රියා කරන්න. ඒ වගේම මේ වෙලාවේ සමාජ මාධ්‍ය මෙහෙවන ප්‍රධාන භූමිකාවන් කරන සමාජ මාධ්‍ය ජාලාවල් තියෙනවා. අපි එයාට කියන්නේ පුළුවන් තරම් මේ ඉදිරි පාර්ලිමේන්තුවට යහපත් මිනිස්සු යවන්න. යහපත් කියන එක අදහස් කරන්නේ මේ දුරාචාරයෙන් තොර කියන එකම නෙමෙයි. ඒ පාර්ලිමේන්තුවේ කාර්යභාරයට හැකියාව දක්ෂතාවයෙන් සහිත දුරාචාරයෙන් තොර පිරිස්. සමාජ විරෝධී ව්‍යාපාර වලින් තොර පිරිස්. එවැනි පිරිස් පුළුවන් තරම් අගේන ආකාරයට, අගේ වෙන ආකාරයට මේ සමාජ මාධ්‍ය හැසිරවන්න ඕනේ. ඊළඟට නේමින් ඇන්ඩ් ෂේමින් පුළුවන් නම්. ඒ කියන්නේ දූෂිත පුද්ගලයෝ ඉන්නවා නම් දන්නවා නම් හරියටම තොරතුරු තියෙනවා නම්. මොකද එහෙම නැත්නම් මේ වෙලාවේ අසාධාරණයක් කරන අපේක්ෂකයින්ට. ඒක හරියටම නිශ්චිතව තියෙනවා නම් එවැනි අය පාර්ලිමේන්තුවේ යෑම වැළැක්වීම සඳහාත් අපි කටයුතු කරන්න ඕනේ. හැබැයි අපි හුඟක් වෙලාවට මිනිස්සුන්ට විවේචනාත්මක කෝණයෙන් අපි වැඩ කරනවා. හැබැයි හොඳ මිනිස්සු, අගය කළ යුතු මිනිස්සු අගය කිරීම අපෙන් ගිලිලා තියෙන නිසා මම ඉල්ලා සිටින්නේ මේ දෙකම සමාජ මාධ්‍යයට කරන්න පුළුවන්. හැබැයි අර වෛරී ප්‍රකාශ මේ ජනතාව අතර අසහනය ඇති වෙන දේවල් සම්පූර්ණයෙන්ම අපි නවත්තන්න ඕනේ. හොඳයි. මගේ අවසන් ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ තුල ක්‍රියාත්මක වන මැතිවරණ නිරීක්ෂණ සංවිධානය ඔබ වැනි සංවිධාන අපක්ෂපාතීද? මට පැෆල් සංවිධානය ගැන 100% මම දැන් අවුරුදු 20කට වැඩි පූර්ණ කාලින වෙලා මේ සංවිධානයේත් එක්ක මගේ කාලය තුල මම විධායක අධ්‍යක්ෂකවරයා හැටියට මට ඊටම පැහැදිලිව කියන්න පුළුවන් මම 1999න් පස්සේ මම පූර්ණ කාලින ඉඳලා මේ දක්වා කිසිම දේශපාලන පක්ෂයකට ඡන්දය පාවිච්චි කළා නැහැ. මොකද මම හිතනවා මම ඒක ඡන්දය පාවිච්චි කරනවා මම අර ඉස්සෙල්ලා කිව්වා මම ඇනලයිස් කරන්න ඕනේ. ඒතර ඇනලයිස් කළාම මම තමයි මාධ්‍යයට කතා කරන්නේ. ඒතර මම හිතනවා මගෙන් අගතියක් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඡන්දේවත් පාවිච්චි කළා නැහැ. ඒ වගේම මම විශ්වාස කරනවා මැතිවරණ ප්‍රචාරණ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන අපිත් එක්ක සමීපව කටයුතු කරනවා. ඒකට ඔහුත්
තමන්ගේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගන්න උපරිමයෙන්ම ක්‍රියා කරනවා. නමුත් සමහර සංවිධාන අපි දන්නවා ඉතින් දේශපාලනිකව දේශපාලන පක්ෂවල වුමනාවන් මත ගොඩනැගිච්ච සංවිධාන තියෙනවා. ඊළඟට ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතන ඍජු ලෙසම මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය යෙදෙන්නේ නැහැ. ඔවුන් රාජ්‍ය දේපල සම්බන්ධ කටයුතු සම්බන්ධයෙන් නිරීක්ෂණයක යෙදෙනවා. ඉතින් ඔවුනුත් තමන්ගේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගන්න ක්‍රියා කරමින් ඉන්නවා. ඉතින් අනිත් සංවිධාන ගැන මම විවේචනය කරන්න යන්නේ නැහැ. ඉතින් ඒක රටේ ජනතාව තමයි තීන්දුව කරන්න ඕන උන් මධ්‍යස්ථද නැත්නම් දේශපාලනිකව සහාය දක්වනවද කියලා. හොඳයි. මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වන අතරම මං ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිනවා සිතන්න ප්‍රෆුල්ල සංවිධානයේ විධායක අධ්‍යක්ෂකතුමාගේ කරුණු කාරණා ගැන එහෙම හිතලා තමන්ගේ නියෝජිතයා තෝරගන්න. සුබ දවසක්.